ඉසිව රසපුවෙන් අද දවසේ අපි කතා බහ කරන්න සූදානමින් ඉන්නවා යෝග පිළිබඳව. එයිනුත් වඩාත් වැදගත් වන යෝගයක් වන රාජ යෝගය පිළිබඳව. ඉතින් මේ ගැන කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මල්විගේ මහත්මයා. ආයුබෝවන් සුබ උදෑසනක් මල්විගේ මහත්මයා. ඉතින් අපි පසුගිය සතිවලත් මේ විවිධ යෝග පිළිබඳව පිළිවෙලට ඔබත් එක්ක කතා බහ කරා. ඉතින් රාජ යෝග පිළිබඳවත් කෙටි හැඳින්වීමක් ඔබට කරා පසුගිය සතියක. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ රාජ යෝග පිළිබඳව ඒ කොයි විදිහටද ඔබේ ජීවිතයට බලපෑම් කරන්න කියන කාරණේ පිළිබඳව වැඩි දුරට කතා කරන්න. ඉතින් මල්විගේ මහත්මයා අපි කතා බහ කරමු. දැන් අපි රාජ යෝග කියන්නේ මොකක්ද කියන එක කෙටි හැඳින්වීමක් කරලා තියෙන්නේ මේ වන විටත්. නමුත් මම හිතනවා අපි නැවතත් පුංචි පැහැදිලි කිරීමක් කරලා මේ රාජ යෝග කියන්නේ මොනවද කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්න ආරම්භ කරමු කියලා. ආයුබෝවන්. ඇත්ත වශයෙන්ම මේ රාජයෝගය කියනකොට අපිට එකවරම සිහියට නැගෙන්නේ අධික සැප සම්පත් භුක්ති විඳීමේ වාසනා ගුණය, අන්‍යයන් පාලනය කිරීමේ ශක්තිය, අන්‍යයන්ට ගුරුහරුකම් පමණක් නෙමෙයි අන්‍යයන්ට යම් යම් අනකිරීමේ ශක්තිය සහ බලය, ඒ වගේම වාසනා ගුණය, ඒ වගේම උසස් ප්‍රඥාවක් කියන කරුණු කාරණා සියල්ලම එකවර සිහියට නැගෙනවා. ඒ වගේම තේජාන්විත බව, තමාගේ ශක්තිය සහ බලය අන්‍යයන්ට පෙන්වීමේ හැකියාව කියන කරුණු කාරණාත් අපිට එකවරම සිහියට නැගෙනවා. මේ නිසා ඔබ කුමන තරාතිරමක හිටියත් ඔබට ඇත්ත වශයෙන්ම රාජයෝගයක බලයක් සහ ශක්තියක් කියවෙනවා නම් ඔබට එය નિરાයාසයෙන් පළදීමේ වාසනා ගුණයක් මේ භවය තුළ ක්‍රියාත්මක කරගැනීමේ ශක්තියක ගුණයක ඔබ උත්පත්ති ලැබලා තියෙනවා නම් එය විපාක දීම කිසිම කෙනෙකුට වළක්වන්නට බෑ. නමුත් පැහැදිලිව මතක තබා ගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. අපි අපේ රට ගත්තත් ඇතැම් දෙනා අපි දන්නවා මේ සියලු කරුණු වලින් අංග සම්පූර්ණ පුද්ගලයෝ හිටිය අපේ රට තුලත් ඇතැම් උසස් පුද්ගලයෝ උසස් ඥානයකින් හිබි හොඳ මහජන ආකර්ෂණයකින් යුක්ත පිරිස් හිටියා. නමුත් ඒ අයට තමාගේ ආයු කාලය මද වීම නිසා, ආයුෂය Tamanට ගෙවා ගැනීමට නොහැකි වීම නිසා Tamanට රාජයෝගයේ තියෙන ගුණය විපාක දුන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට එවැනි අයගේ අපි කේන්ද්‍ර බැලුවොත් අකාලේ මරණයට පත් වෙච්ච උසස් පුද්ගලයෝ අපේ රට තුල හිටියා. එයාගේ කේන්ද්‍ර පිළිබඳ විග්‍රහ කරනකොට එයාගේ කේන්ද්‍ර තුලක් තියෙන ඔයකින් රාජයෝග. නමුත් එයාට එක දෙයක් නැහැ, ආයුෂ පිළිබඳව කියවෙන ශක්තිය එයාට තුල නැහැ. මේ නිසා යම් කෙනෙකුට රාජයෝගික ඵලයකින් Taman උත්පත්තිය ලැබුවත් ඒ රාජයෝගයේ තියෙන ගුණය තමාට ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කරන කාලය එන්නට ඕන. ඒ කාලය ක්‍රියාත්මක වන තුරු ඒ ක්‍රියාවට නැගෙන්නේ නැහැ. එසේනම් ඒ ස්වයංක්‍රීයව ක්‍රියාවට නැගෙන ශක්තියක්, ඒ ශක්තිය ක්‍රියාවට නැගෙන තුරු ඒ කාලේ යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. ඒ කාල සීමාව එළඹෙන තුරු ඔහු හෝ ඇය ජීවත්ව සිටීම අත්‍යවශ්‍ය කාරණයක්. එසේනම් ඔබ පැහැදිලිව මතක තබා ගත යුතු කාරණයක් තමයි රාජයෝගයක් දෙස බලලා පමණක් තීරණවලට එළඹීමට පෙර ආතුව ඔහුගේ ආයුෂය පිළිබඳව යම්කිසි නිශ්චිත නිගමනයකට එළඹිය යුතු බව. විශේෂයෙන් රාජයෝගික තියෙන විශේෂ කාරණයක් තමයි નિરાයාසයෙන් සම්පත් ලබන්න තියෙන වාසනා ගුණය. નિરાයාසයෙන් Tamanට ඉඳුම් හිටුම්, ගෙවල් දොරවල්, යන්නේන යාන වාහන, ඔය සමහර දිනකට රාජයෝගයක අර්ධ වශයෙන් ක්‍රියාත්මක වෙන රාජයෝගික බලයකින් තමයි නොමිලේ යන්නේ ඉන්න වාහනයක් ලැබෙනවා. ඒ වාහනයට සම්පූර්ණම මේ ඉන්ධන දීමනා සියල්ල නොමිලේ ලැබෙනවා. ඉඳුම් හිටින් නොමිලේ ලැබෙනවා. කන්න බොන නොමිලේ ලැබෙනවා. සියලු පහසුකම් ලැබෙනවා. ඒ රාජයෝගික සියුම් බලයක් නිසා අපි දැකලා තියෙන එවැනි අය මේ සමාජය තුළ ඉන්නවා. Taman කිසිම දෙයකට තමාගේ පුද්ගලික ධනයකින් සතයක මුදලක් වියදම් කරන්නේ නැහැ. નિરાයාසයෙන් මේ දේවල් ලැබෙනවා. එවැනි අයත් රාජයෝගයක බලයක ශක්තියකින් උත්පත්ති ලැබුව අය. විශේෂයෙන් රාජයෝගයක තියෙන විශේෂත්වය තමයි ධනයට මම කියව ඥානය එකතු වෙන්න ඕන. ඥානයට තවත් දෙයක් තියෙන එකතු විය යුතු බලය. දැන් බොහෝ දෙනෙක්ට ධනය තියෙනවා, ඥානය තියෙනවා, ඊළඟට ඒක නා හොයන දේ තමයි බලය. ඔන්න ඔය කියන කරුණු කාරණා තුනම අංග සම්පූර්ණ වුණු තැන තමයි නිවැරදිම රාජයෝගයේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා රාජයෝගයක් කියන එක ලඝු කොට තකන්නටත් බෑ. නමුත් මතක තියාගන්න ඕන විවිධ විදියට වර්ගීකරණය කළ රාජයෝග හැඳින්වුවත් මූලික වශයෙන්ම මූලික සංකල්ප පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත්තම ඒ රාජයෝගයක් ඔබට නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියන එක හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ මනෝගේ මහත්මයා දැන් මේ රාජයෝග කියන එක විවිධ ප්‍රභේද තිබෙනවද? පැහැදිලිවම. විවිධ ප්‍රභේද සාම්ප්‍රදායික ජ්‍යොතිෂය තුල තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි ගැඹුරට විග්‍රහ කරගෙන යනකොට මේ කිසිම දෙයකට න්‍යායක් දෙන්නට බෑ. දැන් අපි දන්නවා අරිෂ්ඨ යෝග කියලා යෝගයක් තියෙනවා කියලා, යෝග තියෙනවා කියලා තියෙනවා පොත්වල සඳහන් වෙනවා. අරිෂ්ඨ යෝගය කියන්නේ ආයුෂය පිළිබඳව කතා කරන ස්වරූපය, ආයුෂය පිළිබඳව කියවෙන ස්වරූපය. නමුත් ඇත්ත වශයෙන්ම ආයුෂයට න්‍යායක් දෙන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න ඕන කිසිම දෙයකට න්‍යායක් දෙන්නට බෑ.
එනිසා දැන් ආයුෂයට න්‍යායක් දෙන්න බෑ. ඒ නිසා මගෙන් එතෙන් දෙන අහන ප්‍රශ්නයක් ඔබ කතා කරනවා රාජයෝග, ධනයෝග, ශ්‍රමණයෝග, දරිද්‍රයෝග, කාමයෝග, ඥානයෝග. නමුත් ඇයි අරිෂ්ඨ යෝගය ගැන කතා කරන්නේ නැත්තේ? මොකද අරිෂ්ඨ යෝගය කියන එකට ඇත්ත වශයෙන්ම ආයුෂයට න්‍යායක් දෙන්නට බෑ. මොකද ආයුෂය ඇතිවීම හා පැවතීම පිළිබඳව කතා කරනකොට ඒක හරියට නිකන් කර්මක්ෂ, උභයක්ෂ, ආයුෂක්ෂ, අකල්. කර්මය ගෙවීම නිසා, ආයුෂය ගෙවීම නිසා, කර්මය සහ ආයුෂය ගෙවීම නිසා සහ අකාලේ සිදුවෙන මරණය පිළිබඳව කතා කරනවා. දැන් මෙතන යම්කිසි පහනක් තිබුණොත් ඒ පහන නිවෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? 4ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. එකක් තමයි තිරේ ඉවර වෙලා පහන නිවෙන්න පුළුවන්. දෙවෙනි එක තෙල් ඉවර වෙලා පහන නිවෙන්නට පුළුවන්. තිරේ තෙලුයි දෙකම එකවර ඉවර වෙලා පහන නිවෙන්න පුළුවන්. ඒ වගේම හුළඟට පහන නිවෙන්න පුළුවන්. ඉතින් හුළඟට විතරක් නෙමෙයි කාට හරි ඔක තල්ලු කරලා බිම වටලත් පහන නිවන්න පුළුවන්. ඔකින් හරි ගැහුවමත් පහන නිවෙනවා. ඔක ඒ විවිධ විදිහට ඒක නැති කරන්න පුළුවන් අකාලේ නැති කරන්න පුළුවන් ක්‍රම තියෙනවනේ. ඉතින් මේ නිසා මේ ආයුෂය කියන එකට ඇත්ත වශයෙන්ම න්‍යායක් දෙන්නට බෑ. මම ඕනෑම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුට අභියෝග කරනවා ආයුෂයට න්‍යායක් දෙන්න බෑ. න්‍යායන් හදලා තියෙනවා. සම්ප්‍රදායික ජ්‍යොතිෂයේ. නමුත් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුලවත් භාව කේන්ද්‍ර ගණිතය තුලවත් ශ්‍රීපති ක්‍රමවේදය තුලවත් මේ ආයුෂයට න්‍යායක් දීලා නැහැ. ආයුෂයට පමණක් නෙමෙයි අනෙකුත් අර රාජයෝග, ධනයෝග, ශ්‍රමණයෝග, දරිද්‍රයෝග, කාමයෝග කියලා අපි සඳහන් කළාට මේ කිසිම දෙයකට ඇත්ත වශයෙන්ම න්‍යායක් දෙන්නට බෑ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබ කිසිම දාක අපි හිතමු ඔබ 1,65,00,000ට 200ක් කවදාවත් ජීවිතය එකතු කරලා තියෙනවද? එකතු කරලා තියෙනවද ඔබ? එකතු කරලා නැහැ. නමුත් ඔබට එකතු කරන්න බැරිද? ඔබ දැන් එක වෙල්ලේ නොබියෝ කියනවා පුළුවන් කියලා. අඩු කරන්න පුළුවන්ද? පුළුවන්. බෙදන්නත් පුළුවන්. ඒ මොකද ඔබට මම එහෙම ඔබ ජීවිතේට නොකරපු දෙයක් ගැන තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඔබ කියනවා පුළුවන් කියලා. මතක තියාගන්න ඔබගේ මනස තුල තියෙනවා එක්තරා න්‍යායක්. ඒ න්‍යායට අනුරූපව ඔබ කියනවා හා මට දෙන්න ඕන ගාණක් මට හදන්න පුළුවන්. ඔබ මේ ලංකාවේ කොහෙවත් නොගිය පාරක ඔබට වාහනයක් එලවන්න පුළුවන් නම් මම කියනවා ඔබට මෙන්න මේ පාරේ වාහනයක් එලවන්න පුළුවන්ද කියලා. ඔබ නොබියෝ කියනවා මට පුළුවන් එලවන්න ගැටලුවක් නැහැ කියලා. මොකද ඔබ තුල තියෙනවා මනස තුල න්‍යායක් තියෙනවා. මනස තුල යම්කිසි හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ඔබට පුළුවන් බව ඔබ නිර්භය ප්‍රකාශ කරනවා. අන්න ඒ වගේ තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව කියන්න තියෙන්නේ. මූලික සංකල්ප ටික ඔබ නිවැරදිව හඳුනාගත්තම ඔබට එය රාජයෝගයක්ද, ධනයෝගයක්ද, ශ්‍රමණයෝගයක්ද, දරිද්‍රයෝගයක්ද, ඥානයෝගයක්ද, එහෙම නැත්නම් ඔය කියන විදිහට අරිෂ්ඨ යෝගයක්ද කියලා එක විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඔබට මේ පුද්ගලයාගේ තියෙන ශක්තිය කියන්නට පුළුවන්. නමුත් න්‍යායන් තුලට කොටු වෙනකොට ඔබ හරියට දන්නේ දෙවර චක්‍රය විතරයි. හැබැයි තුන්වර චක්‍රය ඔබ දන්නේ නැහැ. පස්වර චක්‍රය දන්නේ නැහැ. 25වර චක්‍රය හොයාගන්නට බෑ. 75 80න් වැඩි කරන්නට බෑ. අන්න ඒ වගේ ඔබ මූලික න්‍යාය සහ සංකල්ප තමන්ගේ මනසට සම්බන්ධ කරගන්න ඕන. මිසක් කිසිම විෂය ධාරාවක යම්කිසි න්‍යායන් තුලට කොටු නොවි ඒ න්‍යායයේ තියෙන මූලික සංකල්ප ටික ඔබ නිවැරදිව හඳුනා ගත්තොත් මම උදාහරණයක් විදිහට කියනවනම් දැන් අපි ගත්තොත් සංගීතය ගත්තොත් සරිගම පදනිස සප්තස්වරයක් තියෙනවා. ඒ සප්තස්වරය තුලින් සින්දු කීයක් හදන්න පුළුවන්ද? ඒ සප්තස්වරය තුල තියෙන න්‍යායන් තුලින්. නමුත් ඔබ සින්දුව ඉගෙන ගන්න ගියොත් ඔබට කීයක් ජීවිත කාලය ඉවර කරන්න පුළුවන්ද? බෑ. මම මේ ඔබට සරල උදාහරණයක් මේ කියන්නේ. මිසක් කිසිම දෙයකට න්‍යායක් තුලට කොටු වෙන්නට බෑ. ඒ න්‍යායට පරිබාහිරව ඔබ නිවැරදි සංකල්ප ටික හරියාකාරව අඳුනාගත්තොත් දැන් ඔබට චක්‍රය හොඳට පුළුවන් නම් ඔබට පුළුවන් ඕන ගාණක් අඩු වැඩි කරලා පෙන්නන්න. ඔබ ජීවිතේට නහදපු ගාණක්. අන්න ඒ වගේ මූලික සංකල්ප ටික නිවැරදිව හඳුනාගත්තොත් ඔබට සත්‍ය වශයෙන්ම ඕනෑම විශේෂ ශාස්ත්‍රයක ඕනෑම කලාවක සැබෑ දක්ෂතාව පෙන්වන්නට පුළුවන්. නමුත් යම් න්‍යායන් තුලට ඔබ කොටු වුණොත් ඔබට ඒ හැකියාවන් සහ දක්ෂතාවෙන් පෙන්වීමේ හැකියාව සහ අවස්ථාව නොලැබී යනවා. දැන් මේ විදිහට ජ්‍යොතිෂ කියන ක්ෂේත්‍රය තුළ ඔබතුමා ප්‍රවීණෙක් නිසා අපි ඔබතුමත් එක්ක මේ විදිහට හැම සතියකම කතා බහ කරන්න පෙළඹෙන්නේ. දැන් අපි රාජයෝග පිළිබඳව මේ කතා බහ කරන්නේ. දැන් ඔය විදිහට අපි ජ්‍යොතිෂයට අනුව බැලුවහම ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් රාජයෝග කීයක් තියෙනවද? සහ ඒ මොනවද කියලා හඳුනා දෙන්න පුළුවන්ද? ඔව් ඇත්ත වශයෙන්ම රාජයෝග සාම්ප්‍රදායික ජ්‍යොතිෂය තුළ 5 ආකාර විග්‍රහ වෙනවා. ගජකේසර යෝගය, සස යෝගය, නීචභංග රාජයෝග ආදී වශයෙන් යෝග ගණනාවක් සම්බන්ධ වෙනවා. නමුත් ඊට අමතරව මූලික වශයෙන්ම රාජයෝග පිළිබඳව කතා කරනකොට රාජයෝගයකට තිබිය යුතු මූලිකම ලක්ෂණය තමයි රාජයෝගයක් තියෙන පුද්ගලයාගේ නිශ්චිත වශයෙන්ම ලෞකික ඉෂ්ටග්‍රහයන් බලවත් වෙන්නට ඕන. දැන් ඔබගේ කේන්ද්‍රයේ ඇත්ත වශයෙන්ම සිකුරු දුර්වලයි නම් ඔබට රාජයෝගයක තියෙන බලය සහ ශක්තිය උකහා ගැනීමේ ගුණය නැහැ. ඔබගේ කේන්ද්‍රයේ කුජ දුබලයි නම් ඔබට බලය නැහැ.
එනම් මූලිකදේ සැපවින් දැන් ඇතැම් දෙනා ඉන්නෝ ජීවිත තුළ සැප විඳින්නේ නැහැ. තවත් අය ඉන්නෝ ජීවිතය තුළ බලය නැහැ තමන්ට. තමන්ට යම් කෙනෙකුට දෙයක් අනකල්ලා කරගන්න බෑ. දැන් ඇතැම් ආයතනවල මං හිතනවා ඔබ දැකලා ඇති. මේ නමට ඩිරෙක්ටර් විදියට පත් වෙලා ඉන්නවා. නමුත් තමන්ට තමන්ගේ ආයතනය තුළ ඉන්න සේවක සේවිකාවන් පාලනය කරගන්න බෑ. සේවක සේවිකාවෝ තමන්ව අභිබෝල කටයුතු කරනවා. තමන් කියන දෙයක් ඉෂ්ට කරන්නේ නැහැ. එවැනි අයට බලය නැහැ. ඒ උත්පත්ති තමන්ගේ පූර්ව වාසනා ගුණයක් නිසා යම්කිසි ඉහළ තනතුරකට නාම මාත්‍රිකව පත් කරලා තියෙනවා. නමුත් ඒ තමන්ගේ වෘත්තිය තුළ තියෙන ගරුත්වය සහ ශක්තිය රැකගැනීමේ වාසනා ගුණය නැහැ. අපි දැකලා තියෙනවා වෙන පුද්ගලයෝ ඕන තරම් සමාජය තුළ. අන්න ඒ නිසා රාජ්‍යයෝගයක නිවැරදි ගුණයක් ක්‍රියාත්මක වෙන්නට නම් ඔය කරුණු සියල්ල අංග සම්පූර්ණ වෙන්නට ඕන. නමුත් නාම මාත්‍රික වශයෙන් කෙනෙක් පත් වුණාට ඒකේ බලයක් නැහැ ඇත්ත වශයෙන්ම. ඊට අමතර කාරණය තමයි ඒ පුද්ගලයාට තියෙන හොඳ සියුම් ඥානයක් යමක් අවබෝධ කරගන්න. මේ නිසා ඇත්ත වශයෙන්ම රාජ්‍යයෝගයක් නිවැරදිව ක්‍රියාත්මක කරන පුද්ගලයාට කියනවා හිවලෙක් වගේ කපටි වෙන්න ඕන. මේ ගෝනෙක් වගේ ශක්තිමත් වෙන්නට ඕන. මේ අලියෙක් වගේ ශක්තිමත් වෙන්නට ඕන, සිංහෙක් වගේ එඩිතර වෙන්නට ඕන, මුවෙක් වගේ අහිංසක වෙන්නට ඕන. ඔය කියන කරුණු කාරණා සියල්ල තමාගේ චරිතය තුළ තියෙන්නට ඕන. අලියෙක් වගේ ශක්තිමත් වෙන්න, සිංහෙක් වගේ එඩිතර වෙන්න, හිවලෙක් වගේ කපටි වෙන්නට ඕන, මුවෙක් වගේ අහිංසක වෙන්නට ඕන. ඒ වගේමයි උකුස්සකෝගේ තියෙනු ඇස් දෙකක් තියෙන දුරදක්නා නුවණ. ඔය කියන කරුණු පහම අංග සම්පූර්ණ වෙන්න ඕන නිවැරදි රාජ්‍යෝගයක් ක්‍රියාත්මක කරන පුද්ගලයාට. එවැනි පුද්ගලයෝ තමයි යම්කිසි ස්ථානික උසස් බලයකින් යුක්තව ක්‍රියාත්මක කරන පමණක් නෙමෙයි. ඔහුගේ හෝ ඇයගේ මරණින් මතුවත් ඒ තමන් ගෙනාපු ශක්තිය සහ බලය නොකඩවා අනවතරව පවතිනවා. එවැනි ගුණයක් ක්‍රියාත්මක වෙනවා. එවැනි අපි දැකලා තියෙනවා සමාජය තුළ ඉන්න නොයෙකුත් විශාල ව්‍යාපාරිකයෝ. දැන් ඔවුන් මරණයට පත් වෙලා. නමුත් ඔවුන්ගේ ව්‍යාපාරය අදටත් ක්‍රියාත්මකයි. ඔවුන්ගේ ව්‍යාපාරයේ තියෙන ශක්තිමත් බව අදටත් ක්‍රියාත්මකයි. ඇතැම් අපි දැකලා තියෙනවා නොයෙකුත් මේ නායකයන්ගේ ගත්තා වූ යම් යම් තීරණ ඒවා අදටත් ඒවා ක්‍රියාත්මකයි. එවැනි බල සම්පන්න බවක්, එවැනි ශක්තිමත් බවක්, එවැනි නිර්භීත බවක් සහිතව පුද්ගලයෝ ඉපදෙන්නේ ඊටාම අල්පවයි. මතක තියාගන්න මේ සිල්ලරට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ රාජ්‍යෝගය කියන එක. රාජ්‍යෝගයේ නොයෙකුත් බල දුබලකම් තියෙනවා. ඒ බල දුබලකම් අනුව පුද්ගලයෝ ඉහළ තත්ත්වවලට පහළ තත්ත්වවලට පත් වෙනවා. නමුත් මේ රාජ්‍යෝගයක තිබිය යුතු නිවැරදි ගුණය ක්‍රියාත්මක කරන ආකාරය තමයි මම මේ සඳහන් කළේ. මේ නිසා මේ රාජ්‍යෝගයක් කියන එක ඇත්ත වශයෙන්ම ලඝු කොට තකන්නට පුළුවන් දෙයක් නෙමෙයි. රාජ්‍යෝගයේ පමණක් නෙමෙයි අනිකුත් සෑම යෝගයකම ක්‍රියාකාරී ගුණය ඒ ආකාරයි. විරාමින් පස්සේ අපි නැවතත් එකතු වෙන ඉස්සිවර අසපුවත් එක්ක අපි කතා බහ කළේ රාජයෝග පිළිබඳව. මල්විගේ මහත්මිය අපි විරාමයට යන්න කලින් මේ විස්තර කිරීම වල සඳහන් කළා රාජයෝග ප්‍රධාන වශයෙන් පහක් හඳුනා ගන්න පුළුවන් කියලා මේ සාම්ප්‍රදායික ජ්‍යොතිෂය තුල. අපි ඒ ගැන පොඩි සඳහනක් කළොත් මොනවද ඒ සහ ඒ අපිට එහෙම යෝගයක් තියෙනවා කියලා හඳුනා ගන්න කොහොමද? ඇත්ත වශයෙන්ම මේ එහෙම යෝගයක් එක්වරම දුටු පමණින් හඳුනන්නට බෑ. දැන් බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ගජකේසර යෝගය කියන එක. ඇතැම් අවස්ථාවලදී මමත් ඒක විග්‍රහ කරලා තියෙනවා. දැන් ගජකේසර කිව්වම දැන් ගජ කියන්නේ මේ අලියටනේ, ගජ මුතු තියෙන අලියටනේ, කේසර තියෙන සිංහයටනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ චන්ද්‍රයාගේ වාහනේ තමයි අලියා. ඒ වගේම මේ ගුරුගේ වාහනේ තමයි සිංහයා, බ්‍රහස්පතිගේ වාහනේ තමයි සිංහයා. මේ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් දැක්කොත් අපි කියන දෘෂ්ටි හෙළුවොත් දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් සංයෝග වුණොත් ත්‍රිකෝණ දෘෂ්ටිය දුනොත් අන්න එතකොට කියනවා මෙතන ගජකේසර යෝගයක් ක්‍රියාත්මකයි කියලා. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි මේ දෙන්න ප්‍රධාන චතුරස්‍රයට සම්බන්ධ වුණොත් ගජකේසර යෝගය කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ගජ කියන එකෙන් අදහස් කරන්නේ අලියෙකුගේ ශක්තියත් සිංහෙකුගේ එඩිතර බවත් කියන එක. ඒ දෙක පමණක් යෙදුනට රාජයෝගයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක දැන් ගජකේසර යෝගය කියන එක රාජයෝගයක් වශයෙන් අර්ථ දක්වනවා. ඉතින් ඒක ඒ දෙක පමණක්ම රාජයෝගයට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔබ යම්කිසි තත්වයකට පමුණුවනවා ජීවිතේ. යම්කිසි උසස් පිළිගැනීමකට සමාජය තුළ කැපී පෙනෙන ආකාරයට අන්‍යයන් අභිභව කටයුතු කරන්න පුළුවන් වාසනා ගුණයකට පත් කරනවා. මේ ගුරු චන්ද්‍ර සංයෝගී, ගුරු චන්ද්‍රය අන්‍යෝන්‍ය වශයෙන් දෘෂ්ටි ලැබීම, ඒ ග්‍රහයින් බලවත් වෙන පමණටම ඒ වාසනා ගුණ වැඩිපුර කියවෙනවා. ඊළඟ කාරණේ තමයි කෙනෙකුගේ කේන්ද්‍රයේ නීච භංග රාජයෝගය. දැන් උදාහරණයක් විදිහට යම්කිසි රාශියක උච්ච ග්‍රහය සහ නීච ග්‍රහය එකට සිටීම. නමුත් මෙතනදී අපි මතක තියාගන්න ඕනේ දැන් උදාහරණයකට අපි ගත්තොත් කටක රාශියට ගුරු ග්‍රහය උච්චත්වයට පත් වෙනවා.
කුජග්‍රහය නීචත්වයට පත් වෙනවා. ඕක සම්ප්‍රදායික ජ්‍යොතිෂය තුල දැක්ක ගමන් කියන මෙන්න මෙතන නීච භංග රාජයෝගයක් තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඉතින් මේ අනෙක් අවස්ථාවලත් එවැනි අවස්ථාවන් යෙදෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ අපි යම් කිසි කෙනෙකුගේ කේන්ද්‍රයේ 10 වෙනි ඔය පිහිටීම දැක්කොත් මෙතන කියනවා නීච භංග රාජයෝගයක් කියලා. නමුත් එතනදී මතක තියාගන්න ඕන මේ භාව කේන්ද්‍ර ගණිතය තුලින් පමණයි මේ හරියාකාරව අවබෝධ කරගන්න පුළුවන්. එතන වඩා බලති වෙන්නේ කුජද ගුරුද කියන එක නිශ්චය කරගත යුතු වෙනවා. යම් විදිහකින් නීච ග්‍රහය බලවත් වෙලා උච්ච ග්‍රහය දුබලත්වයට පත් වුණොත් එතනේ බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. තවත් කෙනෙක් බොහෝ විට කතා කරන එකක් තමයි බුධ ආදිත්‍ය යෝගය කියන කතාව. බුද්ධ ග්‍රහය බලවත් උච්චත්වයට පත් වෙලා විශේෂ ස්ථානික ප්‍රධාන චතුරස්‍රයක හිටියොත් අන්න කියනවා බුධ ආදිත්‍ය යෝගය ක්‍රියාත්මකයි කියලා. නමුත් මතක තියාගන්න ඕන බුධ ග්‍රහයව යම් කිසි විදියකින් රවිගේ පීඩාව වීමකට හසු වුණොත් එතන මේ බුධ ආදිත්‍ය යෝගය කියන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර අය මේ මම දන්නවා රාජයෝගයේ වගේ තියෙන කේන්ද්‍රයක් මට මුණ ගැහිලා තියෙනවා. එයා මේ වැලිය අදිනවා. ඔය ගංගාවක වැලිය අදිනවා. එයාට රාජයෝග තියෙනවා. නමුත් ඒ රාජයෝග බල රහිතයි. මම ඒ නිසා කියන්නේ නිතරම අර සම්ප්‍රදායික ක්‍රමයට කේන්ද්‍රයක් දෙස බලලා මෙයාට රාජයෝග තියෙනවා කියලා පූර්ණ විග්‍රහයකට එන්න නරකයි. සියුම්ම මේ පිළිබඳව විග්‍රහ කරන්න ඕන. ඒ නිසා ඒ රාජයෝගයක බලය සහ ශක්තිය කියවෙන්නට නම් මතක තියාගන්න අර ප්‍රේමයයි වෛරයයි වගේ තමයි. රාජයෝගයයි දරිද්‍රයෝගයයි මොහොතින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් ප්‍රේමයයි වෛරයයි කෙස් ගහක පරතරේනේ තියෙන්නේ. රාජයෝගයයි දරිද්‍රයෝගයයි පොඩ්ඩේ හැම යවුනම තියෙනවා. දැන් අපි ලෞතර බුදුන් වහන්සේට කියනවා නොවින්ද සැපයකුත් නැහැ, නොවින්ද දුකකුත් නැහැ. නොවින්ද සැපයකුත් නැහැ, නොවින්ද දුකකුත් නැහැ. ඒ දෙකම එක වගේ විඳලා තියෙනවා. රජ සැපත් උපරිමයෙන් විඳලා තියෙනවා. අනන්ත මිනිස්සුයෙකුට විඳින්න බැරි තරමේ දුක් විඳලාත් තියෙනවා. ඒ දෙකම එකවර ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කුසට ආහාරයක් නැතුව අතිශයින් පීඩිත කාල පරිච්ඡේදයක් ගත කරලා තියෙනවා. අපි අහලා තියෙනවා මේ සයවසක් දුෂ්කර ක්‍රියා කරපු කාලේ. ඒ කියන්නේ කුස අත ගන්නකොට ලෝම ගැලවිලා එනවා. නේද? කුස පොත්ත පිට පොත්ත පිටේ ශරීරේ කොඳුරට පෙළිය හසු වෙනවා බඩ අත ගන්නකොට. අර ඉපමණට දුක් විඳලා තියෙන දුක් දීලා තියෙන ශරීරයට. ඉතින් මෙහෙම වෙන්නේ කොහොමද රාජයෝගයක් තියෙන කෙනෙකුට? මතක තියාගන්න රාජයෝගයක් තිබුණත් ඔබට ඒ නිවැරදි වාසනා ගුණයක් ක්‍රියාත්මක නොවන කාලේ එනකොට ඒ රාජයෝගයේ තියෙන බලය සම්පූර්ණ වශයෙන්ම ක්‍රියාවිරහිත කරනවා. අන්න ඒක ඉතාම වැදගත් දෙයක්. අනෙක් කරුණ තමයි රාජයෝගයක නිවැරදි බලයක් ක්‍රියාත්මක වෙන්නට නම් චන්ද්‍රයා බලවත් වෙන්නටම අවශ්‍යයි. චන්ද්‍රයා බලවත් නොවන තැන ඒ රාජයෝගයේ ක්‍රියාත්මක වීම අර්ධ වශයෙන් සිද්ධ වෙන්නේ. මම මීට කලිනුත් කිව්වා අර රූපවාහිනී යන්ත්‍රයක බූස්ටර් කියන උපකරණය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රූපසලන නිවැරදි වෙන්නේ නැහැ. රූපසටහන් අපිට නිවැරදිව පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. ඒ වගේ චන්ද්‍රයා බලවත් විය යුතුමයි ඔබගේ කේන්ද්‍රයේ ඔබට නිවැරදි රාජයෝගයක් ක්‍රියාත්මක වෙන්නට නම්. තවත් කෙනෙක් කියන කතාවක් තමයි රවි බුධ සිකුරු යෝගය. මේ මගේ කේන්ද්‍රයේ තියෙන රවි බුධ සිකුරු යෝගයක්. මේක හොඳ ධන යෝගයක් කියලා. ඕක සම්ප්‍රදායික ජ්‍යොතිෂී කතා කරනවා. නමුත් මතක තියාගන්න රවි බුධ සිකුරු නිවැරදි බලයකින් නොමැතිනම් ඒ ස්ථානය තුල අස්ත වීමකට ලක් වෙලා ග්‍රහණයකට ලක් වෙලා ඒ වගේම මධ්‍යංශයකට හසු වෙලා තිබුණොත් ඒ ග්‍රහයාගේ බලයත් ශූන්‍යත්වයට පත් වෙනවා. බල රහිත වෙලා යනවා. නිසා කේන්ද්‍රයක ග්‍රහයන් පිළිබඳව විග්‍රහ කිරීමේදී එක ග්‍රහයක් ඉන්න තැන පමණක් බලලා විග්‍රහයකට එන්නට බෑ. දැන් කාර්කේ රෝධ හතරේ එක රෝධයක් හොඳට තියෙනවා. අපි ඒක දැකලා අපි කාර්ක ගැන විග්‍රහ කරන්න ගියොත් හරිද ඒක? අපිට හොඳට ගමන යන්න පුළුවන් කියලා. අනික් රෝධ තුන ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. අන්න ඒ වගේ එක දෙයක් දිහා බලලා පමණක් ඔය එක් එක් අයගේ කේන්ද්‍ර පිළිබඳ විග්‍රහ කරන්නට යෑමෙන් තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය මේ පමණ මේ අපකීර්තියට ලක් වෙන්නේ. මේ නිසා කේන්ද්‍රයක් පිළිබඳ සටහන් කරනකොට සම්පූර්ණ වශයෙන්ම භාව ස්ථාන ගැන අවබෝධයක් ගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට කියනම නම් ඔබගේ කේන්ද්‍රයේ නිවන් දක්නා ජාත දක්වා විපාක දෙන කර්ම පෙන්වන්නේ කේන්ද්‍රයේ 10 වෙනි කොටුවෙන්. අපි ඉදිරි දේ පිළිබඳව අවස්ථාවල විතර කතා කරමු. අනාගතයේදී. දැන් ඒ ස්ථාන කේන්ද්‍රයේ 10 වෙනින් තමයි තමන්ගේ බලය තේජස ගෞරවය පෙන්වන්නේ. අපි එතනට සාමාන්‍යයෙන් ශරීරය පෙන්වන්නේ තනිස් දෙක. ඒ වගේම තමන් කර්මයේ ක්‍රියාව පෙන්වන තැන. අන්න ඒ ස්ථානයේ කේන්ද්‍රයේ යම්කිසි පුද්ගලෙකුගේ බලවත් විය යුතුමයි ඔබට තියෙන රාජයෝගයේ බලය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නට. ඒ නිසා රාජයෝගය කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි. මේ රාජයෝගයේ බලය ඇතැම් දෙනා ඔය කියන ආකාරයට මට බුධ ආදිත්‍ය යෝගය තියෙනවා, මට ගජකේසර යෝගය තියෙනවා, මට මේ චන්ද්‍රාදී අධියෝගය තියෙනවා. ඒ කිව්වට
මට නීච මංග රාජයෝගයක් තියෙනවා මට පරිවර්තන යෝගයක් තියෙනවා දැන් පරිවර්තන යෝගය කියන්නේ යම් කිසි රාශියක ඉන්න ග්‍රහයක් තවත් රාශියකට දෙන්න රාශි දෙක මාරු කරගෙන ඉදීම. අපි දැන් තුලා රාශියේ ඉන්න සිකුරු ඉන්නවා වෘශ්චික රාශියේ. වෘශ්චික රාශියේ ඉන්න කුජ ඉන්නවා තුලා රාශියේ. ඕක දැක්කම කියනවා මට මේ පරිවර්තන යෝගයක් තියෙනවනේ. බොහෝ දෙනෙක් බොහොම උජාරුවෙන් කියනවා. නමුත් මේ පරිවර්තන යෝගය කියන එක බල රහිත යෝගයක්. ඒතරම් බලති යෝගයක් නෙමෙයි. ඊට වඩා බලති එහෙම බලනවා නම් නක්ෂත්‍ර පරිවර්තන යෝගය නැකත් අන්‍යෝන්‍ය වශයෙන් හුමාරු වෙලා තිබීම. කේතු ගෙනකතක මේ රවි ගමන් කරනවා රවි ගෙනකතක කේතු ගමන් කරනවා. ගුරු ගෙනකතක කුජ ගමන් කරනවා කුජ ගෙනකතක ගුරු ගමන් කරනවා. ඒක නක්ෂත්‍ර පරිවර්තන යෝගයක්. අරක රාශි පරිවර්තන යෝගයක්. මේ නිසා පරිවර්තන යෝග පිළිබඳව කතා කරනකොටත් හොඳ අවබෝධයකින් කතා කරන්න ඕන. නිසා මේ වගේ මේ යෝග පරිවර්තන වීම ගැන පමණින් හෝ ග්‍රහයන් සංයෝග වීමෙන් හෝ ග්‍රහයන් මගේ හතර කේන්ද්‍රේ පිරලා කීමේ පමණින් හෝ මගේ හතර කේන්ද්‍රේ පාළුයි කීමෙන් පමණින් හෝ රාජයෝගයක් කියන එක එහෙම ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. පොඩ්ඩ එහා මෙහා වුණොත් බල රහිත වෙනවා. ඒ නිසා රාජයෝගය කියන එක හොඳට විමර්ශනයකින් කිව යුතු දෙයක්. ආවට ගියට කියන්න නරකයි. ඒ නිසා රාජයෝගයක් හරියට ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කරන ඊළඟ වැදගත්ම කාරණය ඔබගේ කේන්ද්‍රයේ බලතිම ග්‍රහයගේ දසා කාලයක් ලැබුවම තමයි රාජයෝගයේ බලය නිවැරදිව උදා වෙන්නේ. උදාහරණයක් විදිහට ඔබගේ කේන්ද්‍රයේ ප්‍රබලත්වයට පත්වෙච්ච ග්‍රහය රාහු වෙන්න පුළුවන්. ඒ රාහුගේ දසා කාලයක් නම් ඔබට එන්නේ. හැමෝම කියනවා රාහු ඔබට ඊටාම නරකයි කියලා. නමුත් ඔබට රාහුගේ දසාවෙත් තමයි ඔබට හිතාගන්න බැරි බලය, තේජස, ගෞරවය, කීර්තිය, ආරක්ෂාව කියන සියලු කරුණු කාරණා අංග සම්පූර්ණ වෙන්නේ. මේ නිසා ග්‍රහයෙක් බලවත් වීම ඉතා වැදගත්. ඒ ග්‍රහයගේ දසා කාලය එන්නට ඕන. මම සරල උදාහරණයක් කියනවා නම් අපි හිතමු යම්කිසි මෙතන සතෙක් ඉන්නවා නම් ඒ සතාට ගහන්න කරුණු කීයක් සම්පූර්ණ වෙන්න ඕනද? මට හිතෙන්න ඕන මට ගහන්න යම්කිසි උපකරණයක් තියෙන්න ඕන මට අතක් තියෙන්න ඕන ඒ සතා එතන ඉන්න ඕන මම ගහන එල්ලේ හරියන්නට ඕන මට ඇස් දෙකක් තියෙන්නට ඕන. ඒ කරුණු කාරණා සියල්ල අංග සම්පූර්ණ වෙන්න බෑ. එකක්වත් අසම්පූර්ණොත් ඒ ක්‍රියාවලිය එතන සිද්ධ වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ තමයි රාජයෝගයත්. ඒ රාජයෝගී ක්‍රියාත්මක වෙන රාජයෝගී පමණක් නෙමෙයි ධන යෝගය, ශ්‍රමණ යෝගය, දරිද්‍ර යෝගය, ඥාන යෝගය සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය වෙන මූලික වශයෙන්ම මා මේ සඳහන් කරපු කරුණු කාරණා සියල්ල අංග සම්පූර්ණ වෙලා සියලු දේ සංකලනයකින් මිශ්‍රණයකින් තමයි ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ. හරියට නිකන් සංගීතය වගේ. ඔබ කොච්චර ලස්සන සින්දුවක් කිව්වොත් ඒක ලස්සන ඉන්නේ තබ්ලාව තියෙන්න ඕන, වයලිනේ තියෙන්න ඕන, සිතාරේ තියෙන්න ඕන. මේ සියලු සංකලනයකින්, මේ මිශ්‍රණයකින් තමයි ඒක ලස්සන නින්නාදයක් එන්නේ පරිසරයට. ඒ වගේ මේ රාජයෝගයක ඔය කියන ඕනෑම යෝගයක බලය ක්‍රියාත්මක වෙන්නට නම් ඔය කියපු කරුණු කාරණා සියල්ල නිවැරදිව අංග සම්පූර්ණ විය යුතුමයි. දැන් මල්විගේ මහත්මයා දැන් අපිට පුරුදු අර කොටු 12කින් යුක්ත කේන්ද්‍ර සටහනනේ. දැන් ඊට අමතරව ඔබතුමා සඳහන් කරනවා මේ භාව කේන්ද්‍රය කියලා. එයත් භාව කේන්ද්‍රයත් මේ රාජයෝගයකට සහයෝගය දක්වන්නට ඕන කියලා. ඒ කියන්නේ පුංචි පැහැදිලි කිරීමක් කළොත් මොකද මේ භාව කේන්ද්‍රය සහ ඒ භාව කේන්ද්‍රය හරහා රාජයෝගයක් තහවුරු වීම කොහොමද සිද්ධ වෙන්නේ? ඇත්ත වශයෙන්ම මේ භාව කේන්ද්‍රය කියන එක ඔබට සරලව අර්ථයක් වනවා නම් දැන් ඔබ සමහරවිට ඔබගේ නිවසේ මායිමේ තියෙන පොල් ගහක් සමහරට ඔබ කියන්න පුළුවන් මේ පොල් ගහ මගේ වත්තේ තමයි තිබුණේ මෙච්චර කල්. මේ මගේ වත්තේ මම තමයි මේක භුක්ති විඳින්නේ කියලා කියන්න පුළුවන්. කිව්වට අපි හිතමු මිනින්දෝරුවෙක් ගෙනලා ලෝක මනින්න වෙලාවට. ගොඩක් වෙලාවට ඕක අපේ සමාජය තුළ වෙනවා. දැන් මම හිතන්නේ මේ අහගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ඔය අත්දැකීම ඇති. මනිනකොට බැලින්නම් මේ පොල් ගහ තියෙන අල්ලපු වත්තේ. නැත්තම් අල්ලපු වත්තේ තිබුණ පොල් ගහ මගේ වත්තේ තියෙන්නේ. අන්න ඒ වගේ මම මේ ඔබට සරලම උදාහරණයක් මේ කිව්වේ. ඒ වගේ ග්‍රහයන් තියෙනවා මේ රාශි වෙන් කිරීමේදී භාව වෙන් කිරීමේදී ආරාම කියන්නේ ආරම්භ වෙන, මධ්‍ය කියන්නේ මැද, විරාම කියන්නේ කෙලවර වෙන. පටන් ගන්න තැන, මැද තැන සහ කෙලවර වෙන තැන සහිතව හදන කේන්ද්‍ර වලට තමයි කියන්නේ භාව ස්පොට සහිතව. ග්‍රහ අංශක සහිතව හදන කේන්ද්‍ර වලට තමයි කියන්නේ භාව කේන්ද්‍රය කියලා. අපි ගොඩක් වෙලාවට හිතා ඉන්නවා මගේ ලග්නේ ගුරු ඉන්නවා කියලා මම බොහොම උජාරුවෙන් හිටියට මේක භාව කේන්ද්‍රය අනුව සකස් කරනකොට සමහරට මේ ලග්නේ ඉන්න ගුරු ග්‍රහය වැටෙනවා කේන්ද්‍රේ 12 වෙනි කොටුවට. එතකොට අර ලග්නේ තුල තිබුණු බලය නැහැ. මගේ වත්තේ පොල් ගහ තිබුණයි කියලා මම හිතාගෙන ඉන්න බලය නැහැ. දැන් අල්ලපු වත්තේ පොල් ගහ ගියාම. මං හිතලා පිළිගන්නේ නැති. අන්න ඒ වගේ හැබැයි මගේ වත්තේ පොල් ගහ තියාගෙන ඉන්නවා කියලා මට භුක්ති විඳින්න පුළුවන්. නමුත් ග්‍රහයෝ කියන જાතියට එහෙම බෑ. ග්‍රහයෝ මගේ වත්තේ තියාගෙන ඉන්නවා කියලා මට හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක ක්‍රියාත්මක වීමෙන් අල්ලපු වත්තට තමයි. අල්ලපු වත්තේ තියෙනවනම් අපි අපේ භෞතික දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. අනුන්ගේ දෙයක් මට ඔයාගේ දෙයක් මගේ දෙයක් කියලා බලහත්කාරයෙන් වංචනිකව භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒවා ස්වභාව ධර්මයත් එක්ක පරිසරයත් එක්ක ඒවා බෑ. සමන්ගේ කර්ම ශක්තියත් එක්ක ඒවා බෑ. කර්මයට මේ කෙනෙහිලිකම් කරන්න, කර්මයට වංචා කරන්න බෑ. මේ නිසා ඇත්ත වශයෙන්ම ඔබට ඒකේ ඵලය තියෙන්නේ 12 වෙනි ඵලයයි. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන නිවැරදි භාව ස්පොට සහිතව හදන කේන්ද්‍රයකින් විනා නිවැරදි විග්‍රහයක් කරන්න බෑ. මේක මම නෙමෙයි කියන්නේ. ලංකාවේ හිටපු දක්ෂම ජ්‍යොතිෂ්‍යවේදීන් වයි.ඒ. හර්මානි සප්පුහාමි, එම්.ජී. විද්‍යාරත්න, කස්තුරිරත්න මහත්මයා, ඒ වගේම රටේ හිටපු ඉතාම දක්ෂ බෙන්තෝ ඩිබෙට් ප්‍රනන්දු මහත්මයා මගේ ගුරුවරයා.
ඒ සෑම දෙයක් කෙනෙක්ම මේ පිළිබඳව නිවැරදි විග්‍රහයක් කරනකොට ඇත්තම ඒ පමණක් නෙමෙයි. නාරද සංහිතාව, රුවත් පරාසර හෝරාසාරය, ඒ සෑම ග්‍රන්ථයකම තියෙනවා ඉතා පැහැදිලිව මේ භාව ස්පුට සහිතව හදන කේන්ද්‍රයකින් විනා අන්‍ය ක්‍රමකින් පුද්ගලයෙක් පිළිබඳ විග්‍රහ කරන්න යන එක අඳුරේ අතපත ගන්නවා වගේ දෙයක්. ඒ නිසා ඔබ නිවැරදි අවබෝධයක් ගන්නට නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ඇත්ත වශයෙන්ම භාව ස්පුට සහිත කේන්ද්‍රයක් සකස් කරලා ඊට අනුරූපව කෙනෙක්ගේ ජීවිතයක් පිළිබඳව විග්‍රහ කළ යුතුමයි. දැන් මලගේ මහත්ම දැන් අපි රාජයෝගත් සමග විවිධ යෝග පිළිබඳව කතා කරා. දැන් ඔබතුමා කලින් සඳහන් කළා රාජයෝගයත් එක්ක දරිද්‍ර යෝගයත් පිළිටන්නට පුළුවන් කියලා. ඊට අමතරව තවත් යෝග පිළිටන්නට පුළුවන් ද රාජයෝගයත් සමග සහ එවැනි යෝග හරහා මේ රාජයෝගයේ බලය දියුණු වීම හෝ අඩු වීම සිද්ධ වෙන්න පුළුවන්ද? පැහැදිලිවම. පැහැදිලිවම දැන් රාජයෝගයක් සමග දරිද්‍ර යෝගයක් ක්‍රියාත්මක වුණොත් අද රජ වෙච්ච කෙනා හෙට මහමග යන්නට පුළුවන්. ඒ වගේම රාජයෝගයක් සමග ඥානයෝගයක් ක්‍රියාත්මක වුණොත් එවැනි රජවරු නායකයෝ තමාගේ ඥානය තුළින් දුරදක්නා නුවණින් බොහොම හැම දෙයක්ම සැලසුම් සහගතව කරනවා. තමන් කරන කොයි දෙයක් බොහොම සැලසුම් සහගතයි. කාලේ නිසි පරිදි කළමනාකරණය කරගෙන කාලේ සැලසුම් කරගෙන කාලේ ඉතුරු කරගන්නට නොයෙකුත් සැලසුම් යොදමින් කටයුතු කරන අය. ඒ ඥානයෝගයත් සමග රාජයෝගයේ ප්‍රබලව ක්‍රියාත්මක වෙනකොට දැන් ඒක ඉතින් ඉතා වැදගත්කම. ඒ වගේම රාජයෝග සමග කාමයෝගයක් ක්‍රියාත්මක වෙනකොට ඒ කාමයෝගය කිව්වම ඒ කෙනාට හොඳ ආකර්ෂණීයයි. තමා කෙරෙහි අන්‍යයන් ආකර්ෂණය වෙනවා. අපි දැකලා තියෙනවා විවිධ රටවල ඉන්න ඇතැම් නළු නිළියෝ මේ රටේ තියෙන ඉහළම තත්ත්වවලට පත් වෙලා තියෙනවා. දැන් අපේ රට තුලත් තියෙනවා නැතැම් නළු නිළියෝ තමන් ඉන්න වෘත්ති ශාස්ත්‍රය තුල දේශපාලන සම්බන්ධලා බොහොම දක්ෂ විදිහට කටයුතු කරනවා. ඒ තමන්ගේ ආකර්ෂණය ලැබිලා තියෙන්නේ ඒ කාමයෝගීම ශක්තිය. තමයි ඒක රාජයෝගික බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ආකර්ෂණය කියන එක අපි කාටත් අවශ්‍යයි. දැන් මම ජ්‍යොතිෂ ශාස්ත්‍රය කරත් මට ආකර්ෂණයක් නැතිනම් මට සමාජය ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් නැතිනම් මට ඒ තුලින් එතරම් ප්‍රතිලාභයක් ලබා ගන්නට බෑ ජීවිතය තුළ. ඔබ කවුරුත් එහෙමයි, අප කවුරුත් එහෙමයි. ඒ නිසා ආකර්ෂණය කියන එකත් අපි කාටත් අවශ්‍යයි. අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක්, අපි හිතමු ශ්‍රමණ යෝගිකුන් උත්පත්ති ලැබලා හරි අන්‍යයන් ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් ඒ තමන්ට නැතිනම් තමන්ගේ දර්ශනය කොපමණ නිවැරදි වුණත් තර්කානුකූල වුණත් ධර්මයේ පිළිබඳව මනා පරිචයකින් යුක්ත වුණත් තමන්ට ඒ ආකර්ෂණීය හැකියාව තමන්ට නැතිනම් තමන්ට ඒ ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් උදා වෙන්නේ නැහැ. මේ නිසා ඇත්ත වශයෙන්ම ලෞකික ජීවිතයක් ගත කරන්නා වූ ඕනෑම පුද්ගලයෙකුට මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනෑම පුද්ගලයෙකුට මගේ අදහස තිරිසන් සතුන්ට පවා ඒ ආකර්ෂණීය කියන එක එක්තරා මට්ටමකට අවශ්‍ය වෙනවා. නිසා සෑම යෝගයක්ම බලය මොකද තිරිසන් සතුනුත් ඉන්න බුද්ධිමත් සතුන්, ඥානාන්විත සතුන්. ඒ ඥානය කියන එක මතක තියාගන්න මිනිස්සෙක් වුණත් තිරිසන් සතෙක් වුණත් තමාගේ ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඔව්. ඔය විදිහට තමයි අද දවසේ අපිට ලැබුණු කාල සීමාව උපයෝගී කරගෙන රාජයෝග පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරේ. දැන් ඔබට පුළුවනි මේ කියපු කාරණා ගුරු කොට ගනිමින් ඔබේ කේන්ද්‍ර සටහනේ ඔබට රාජයෝගයක් තියෙනවද කියලා නිවැරදිව හොයලා බලලා දැනගන්න සහ ඊට අනුව කටයුතු කරන්න. ඉතින් මේ කතා බහත් එක්ක එකතු වෙන අද ඉසිවර අසපුවත් එක්ක එකතු වුණාට පානදුරේ ප්‍රශාන්ත් මලුගේ මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන් කියලා